ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. මගේ ආදර ප්‍රමාන්තයනි අපි 15 වෙනි දවසේ ඉන්නේ චතාරික ආගමනේ දවස් 40 සතාරික ආගමනේ. තතාරික දින 40 ඥාන කාන්තේ මගේ ආදර ප්‍රමාන්තයනි. අපි මෙච්චර කල් දින 40 කියන එකේදී අපි හැම අවුරුද්දේම ඉගෙන ගන්න දෙයක් තියෙනවා. දින 40 කියද්දී මම හිතුවේ ගොක්කිරිදයින් දින 40 ඉවරයි කියලා. එහෙම ඉවර නැහැ. එහෙම නැහැලු. ඒක ඉවර වෙන්නේ ඇත්තටම අපි මහ බ්‍රහස්පතින්දාට කලින් බදාදා දක්වාම දින 40 යන්නේ ඒ විදිහට. මොකද ඉරිදා දවස අයිති වෙන්නේ නැහැ. ඉරිදා දවස අයිති වෙන්නේ නැහැ දින 40ට. එතකොට ඒ ඥානකාන්තිය දිගටම බදාදා දක්වාම යනවා. මහ බ්‍රහස්පතින්දා තමයි අපි කියනවා ට්‍රිඩියුම් කියලා. ඒ දුක් විඳීම මරණය උත්ථානය කියන ඒ සත්‍යතාවයට යන්නේ මහ බ්‍රහස්පතින්දා ඉඳන්. එතකොට ඒ විදිහටයි දින 40 කැඩෙන්නේ. ඉතින් හැමතිස්සෙම බලනවා ඇයි මේ 40ක් එන්නේ නැත්තේ රිෆ්ලෙක්ෂන් දාද්දි කියලා ආරම්භයේ ඉඳන්ම කරනවා. ඒක මම දැනගෙන හිටියේ නැහැ. මේ අවුරුද්දේ තමයි හරියටම ස්ටඩි කරේ දින 40 හැදෙන්නේ කොහොමද කියන එකත් එක්ක. ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා. මගේ ආදර ප්‍රමාන්තියනේ දැන් වචනය තුල අපි දවසින් දවස ගැඹුරට යනවා. පාපය අතෑරලා හැරිලා එන්න කිව්ව එක හරි. අතාරින්න දේවල් තියෙන එක හරි. දැන් අපි කළ යුතු දේවල් තියෙනවා. තේරුණාද කියන එක? එපා 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 කියන වගේම කරන්න කියලා දෙයක් තියෙනවා. ඔබගේ මගේ ජීවිතයේ කැඳවීම එතනයි තියෙන්නේ. ඒතර උන්වහන්සේ ඔබව මාව කැඳෙව්වා කියන එක ඔබට මට කැඳවීමක් තියෙනවා. ඒ කැඳවීමට ඔබ මම පිළිතුරු දෙන්න ඕන කියන එක යථාර්ථයක්. ඒ පිළිතුරු දීම තුළ දැන් මොකක්ද උන්වහන්සේ ඔබට මට බාර දීලා තියෙන කාර්යයත් එක්ක ඔබ මම මොකක්ද කරන්නට ඕනේ කියන එක අපි අයිති කරගන්නවා. මගේ ආදර ප්‍රමාන්තයනි මතක තියාගන්න ස්වාමීන් වහන්සේට සිහිනයක් තියෙනවා. ඔබගේ මගේ ජීවිතයත් එක්ක සුන්දරත්වයෙන් පිරි සොඳුරුම සිහිනයක් තියෙනවා. තේරුණාද කියන එක? ඒක ඒ සිහිනය ඔබගේ මගේ ජීවිතවල සැබෑ වෙලාද? ඒක ස්වාමින් වහන්සේගේ සිහිනය සැබෑ වෙලාද? නැත්නම් උන්වහන්සේගේ සිහිනය ඔබ චොර කරලා ඔබගේ සිහිනය සැබෑ කරගෙනද? දැන් ජෝසප් බයිබලයේ අපි දකින්නේ ජෝසප්ගේ කතාවද? දැන් ජෝසප්ලා කියද්දී ඒ ජෝසප් කියන නමත් එක්කම මගේ ප්‍රමාන්තයනේ හීනම තමයි කනෙක්ට් වෙලා තියෙන්නේ. ජෝසප් කියන නමට හීනය කියන එක අදාළ නැහැ. තේරුණාද කියන එක? ජෝසප් කියන නමේ හීනයක් කියලා කතන්දරයක් නැහැ. හැබැයි ජෝසප් කියන නමට හීනය දැන් අපි දකිනවා නවගිවිසුමේ ජුසේතුමා අපේ පල්ලිය නේද? ඒ ජුසේතුමා හීන දැක්කා. දැන් පුරාණ ගිවිසුමේ ජෝසප් හීනයක් දකිනවා. දැන් ඒක ඇවිල්ලා ජෝසප්ගේ හීනය නෙමෙයි මගේ ප්‍රමාන්තනේ. ඒකයි තියෙන වැදගත්කම. ඒක ඇවිල්ලා දෙවියන් වහන්සේගේ සිහිනය ජෝසප්ට පෙන්වන්නේ. දැන් ජුසේතුමාට ඒ ජෝසප්ටත් සෙන් ජෝසප්ටත් හීනයක් තිබ්බා. ඒ හීනය මොකද වෙන්නේ? දෙවියන් වහන්සේගේ හීනය දැක්ක දවසේ ඉඳන් අර හීනයට හෙන ගැව්වා. තේරුණාද කියන එක? ජුසේතුමාගේ ලස්සන මල් හීනය මරියාව අතිනත අරගෙන තේරුණාද කියන බාතුසබ මංගලම්. ඉතින් මොකද වෙන්නේ? අර ලස්සනට ගයක් හදාගෙන ඉතින් කාපෙන්ටර්නේ තේරුණාද කියන එක ලස්සනට ඩිසයින් කරන්න නැතේ. පැන්ට්‍රි එක කොහොමද? කොට් එක කොහොමද? ඉතින් අතන විදියට ඉතින් මේ විදියට බෙඩ් සයිඩ් කබඩ් එක මේ විදියට ඔක්කොම ඩිසයින් කරලා ඉන්නද්දී ඒ හීනයට හෙන ගහලා අඩු ගානේ ඉන්න තැනකුත් නැති වෙලා නන්නත්තර වෙලා තේරුණාද කියන එක? බෙත්ලේමට යන්න වෙලා අන්තිමට දරුවා මොන කොට්ද තොටිලි ඔක්කොම කුඩු වෙලා හරක කන කෑම පිඟානේ තමයි දරුවව තියන්න උනේ. අඩු ගානේ ගයක් නැති වුණා. ගේ දොරක්වත් නැහැ. ගල්ලෙනක ඉන්න උනේ. ඒ හීනයට එයාගේ හීනයට හෙන ගහලා ස්වාමීන් වහන්සේගේ සිහිනය සැබෑ වුණා. ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා. ඇයි අවුල්ද? තේරුණාද කියන එක? කමන්නේ කියමු. ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා. මගේ ආදර ප්‍රමාන්තයනේ මතක තියාගන්න. අපි හැමෝටම හීන තියෙනවා. හැබැයි ඒ හීන ස්වාමීන් වහන්සේගේ හීනයමද කියන එක ප්‍රශ්නයක්. ඒ නිසා හීන හොරු අරන් කියලා නාට්‍යයක් තියෙනවා. ඔය හීනය හොරු ගන්නවා. ස්වාමීන් වහන්සේගේ සීනේ සැබෑ වෙන්නේ.
ඔබ මම හිතන පතන සිහින ලෝකවල නෙමෙයි ඔබ මම ඉන්නේ. පොළවට පය ගහලා ඒ ගෙන්දගම් පොළවේ කකුල් පුච්චගෙන ගල් තැලුම් හදාගෙන කොර ගගහා බකල ගගහා අපි ඇත්තගෙන යන්න වෙනවා සමහර වෙලාවට ජීවිත මගේ ප්‍රමාදයනේ. ඉතින් ස්වාමින් වහන්සේගේ සිහිනය ලේසි දෙයක් නෙමෙයි. ස්වාමින් වහන්සේගේ සිහිනය තුළ ඔබගේ මගේ සිහිනයට වෙන දේ ලේසි දෙයක් නෙමෙයි. දෙවියන් වහන්සේ ජෝසප්ට සිහිනයක් පෙන්නනවා. අපි හැමෝම කියවනවා අද පළවෙනි කියවීම අද පළවෙනි කියවීමේ ජෝසප්ගේ කතාව. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. වචනේ කතා කරලා කියනවා ජෝසප්ට වයස අවුරුදු 17ක් වූ විට ඔහු තම සහෝදරයන් සමග බැටළුවන්ට තන කවමින් සිටියේය. පුතේ දෙවෙනි වගන්තිය 37 දෙවෙනි වගන්තිය. හරි? උත්පත්ති 37 දෙවෙනි වගන්තිය. ඔහු සිටියේ තම පියාගේ භාර්යාව වන බිල්හාගේද ශිල්පාගේද පුත්‍රයන් සමග. දැන් ඔබට නිකන් අවුල් වගේද? ඒ කියන්නේ මොකක්ද? දැන් මේ බිල් භාර්යාවන් ඒ කාලේ භාර්යාවන් ගොඩාක් හිටියා. එතකොට දැන් ජෝසප්ගේ අම්මා නෙමෙයි රූබන්ගේ අම්මා. ජුදාගේ අම්මා. දැන් මේ මගේ ප්‍රමාන්තනේ ජාකොබ්ගේ දරුවෝ 12 දෙනාගෙන් තමයි ගෝත්‍ර 12 හැදෙන්නේ. එතකොට දැන් එතනදී දැන් ඇත්තටම ජෝසප්ට තාත්තා වැඩියෙන් ආදරය කරේ එයා වයසට ගිහිල්ලා හම්බ වෙච්ච එයා ආදරේම බිරිඳගේ පුතා වෙච්ච නිසා. හැබැයි අනිත් පුතාලත් හිටියා. වචනේ ගන්න. මොකද වෙන්නේ? ශිල්පාගේ පුත්‍රයන් සමග ජෝසප් ඔවුන්ගේ හැමෝම කියවන්න. ජෝසප් ඔවුන්ගේ නපුරු ක්‍රියා ගැන පියාට දැන්වුවේ. ටික මුට්ටි අල්ලන ස්වභාවයක් තිබිලා තියෙනවා නේද? තේරුණාද කියන එක? තාත්තට බටර් පාර ගාගෙන හිටියා එහෙම එකක් නෙමෙයි. ජෝසප් තනි කෙලින් හිටිය මිනිස්සෙක්. මගේ ප්‍රමාදයේ ජෝසප්ගේ ජීවිතේ කතාව දකිනවා පාපයත් එක්ක සෙල්ලම් කරේ නැහැ. කල යුතු දේ ස්ථීරව කළපු කෙනෙක්. අපි දකිනවා ජෝසප් වහල්කමට අරගෙන ගියායින් පස්සේ ඒ වහල් සේවයේ ඉන්න ඒ ස්වාමියාගේ බිරිඳ ජෝසප්ට ඇලුම් කරලා ජෝසප් කොහොම හරි පාවිච්චි කරන්න හදනවා. ජෝසප් ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඒ ස්වභාවය ජෝසප්ගේ ජීවිතේ දැක්කා. ජෝසප්ගේ ජීවිතේ දැක්වා. බලන්න පුතු දෙකක් අරගෙන ඉන්න පුළුවන්. පුතු තියෙන අරගෙන ඉඳ ගන්න පුළුවන්. පුතේ පොඩක් පුටුවක් කරන් දෙන්න. හිටගෙන ඉන්න ඕනේ නැහැ. ජෝසප්ට එතන ස්වාමීන් වහන්සේගේ දේම කරනවා කියන එක. බලන්න මොකද වෙන්නේ? ඊශ්‍රායල් තම දරුවන් සියල්ලන්ටම වඩා ජෝසප්ට ප්‍රේම කළේය. මන්ද ඔහු තම මහලු වියේ ලත් පුත්‍රයා බැවිනි. ඒ නිසා ඔහු ජෝසප්ට අත් ඇති දිග විශේෂ ඇඳුමක් සාදා දුනි. ඔවුන්ගේ පියා ඔවුන් සියල්ලන්ටම වඩා ජෝසප් ප්‍රේම කරන බව දැක ඔහුගේ සහෝදරය ඔහුට වෛර කළහ. මගේ ආදර ප්‍රේමවන්තයනි, ජෝසෙතුමා සමාවෙන්න ජෝසප්ගේ ජීවිතය සහ ජේසුගේ ජීවිතය සම්බන්ධයි. ඒ කියන්නේ ජේසු තාත්තා අර නායක පූජකවරු පරිසීවරු ඒ සහෝදරයෝ වගේ වෙtti ඒ සහෝදරයෝ වගේ වෙන තැන පරිසීවරු මගේ ප්‍රමාන්තයනි ජේසු තාත්තත් එක්ක තිබිච්ච ලබැඳියාව, තාත්තත් එක්ක තිබිච්ච සම්බන්ධය, තාත්තත් එක්ක තිබිච්ච ආදරය නිසා තාත්තා ඒ මගේ තාත්තා කියද්දී ඊරිසියාවෙන් පැලුණා. උන්වහන්සේ ජේසුට අලුත් ඇඳුමක්, ඒ පුත්‍ර භාවය මත අකිකරු පුත්‍රයා ගියාමයින් පස්සේ අලුත් ඇඳුමක් තාත්තා දෙනවා. එතකොට ඒක යාළුවට දිරෙව්වේ නැහැ. දෙවියන් වහන්සේ අබ්බා කියන තැන ජනතාවට දිරෙව්වේ නැහැ මගේ ප්‍රේමවන්තයනි. ඒක ජෝසප් ජීසස් සම්බන්ධ වෙන්නේ මේ විදිහට. උන්වහන්සේ මොකද කරන්නේ බලන්න. ජෝසප් පස්වෙනි වගන්තිය. ජෝසප් සිහිනයක් දැක සම සොහොයුරන්ට එය කීවේය. ඒ නිසා කියන්න. ඒ නිසා ඔහුට වඩ වඩාත් වෛර කරන්නට වන්හ. සිහිනය ඇවිල්ලා ජෝසප්ගේ සිහිනය නෙමෙයි, දෙවියන් වහන්සේගේ සිහිනය. එයාලගේ ගොයම් මිටි ඔක්කොම තියෙනවා. ඒගොල්ලෝ ජෝසප්ට නමස්කාර කරනවා. ජෝසප්ගේ ගොයම් මිටියට ඉර හඳ තාරකා ඔක්කොම ජෝසප්ට නමස්කාර කරනවා. මේක මේ ජෝසප්ට ඕන දෙයක් නෙමෙයි.
ඒක අනිත් එක නමස්කාරය ඒ වඳින්නේ ජෝසප්ගේ කතන්දරයක් නෙමෙයි. දෙවියන් වහන්සේ ජෝසප් තෝරගෙන තිබුණා. අවුරුදු 7ක නියං කාලය මුළු ලෝකයම ඒ ප්‍රදේශයම සාගතයෙන් මැරෙන්න යන තැන. ඒ මිනිස්සුන්ව ගලවන්න සලස්මක් සිහිනයක් තිබුණා දෙවියන් වහන්සේට. ඒ සිහිනය තමයි ඒ ගොයම් මිටි වලින් දැක්කේ. ඉරහඳ වලින් දැක්කේ. ඒ සිහිනය අරගොල්ලන්ට කියද්දි ඒ කියන්නේ ඒ සිහිනය කියන්නේ දෙවියන් වහන්සේගේ සිහිනය ඒගොල්ලන්ට කියද්දි ඒගොල්ලන්ට දිරෙව්වේ නැහැ. ඒගොල්ලන්ට අපිරියා වුණා. තරහා ගන්න ඒක පෙන්වන්න බැරි වුණා. ජේසු තාත්තගේ සිහිනය කතා කළා කියද්දි ජේසු තාත්තගේ සිහිනය අවදි කරද්දි මිනිස්සුන්ට ඒගොල්ලෝ දිරෙව්වේ නැහැ. ඒ දෙමුවත් කණුවක් වගේ සිතේ සිතුවිලි අරමුණු විමසන නිසා ඒගොල්ලන්ගේ අත්තිවාරම් දෙදරපු නිසා ඒගොල්ලන්ගේ බාබල් කොත් සුන්නත් දූලි වෙච්ච නිසා මතක තියාගන්න. අපි මේ 40 දවසට එනවා කියන එකේ තේරුමක් තියෙනවා. 40 දවසට පස්සේ අර ප්‍රොමෝෂන් එක හම්බ වෙයි. නිරාහාරව ඉන්නවා. අර ජොබ් එක හම්බ වෙනවා. නැති වෙච්ච හස්බන්ඩ්ව හම්බ වෙනවා. අතන මේ කුෂ්ඨය සුව වෙනවා. තේරුණාද? 40 දවසේ ලස්සන සුන්දර සිහින නේද? හොඳයි. ටිකයි. මගේ ආදර ප්‍රේමන්තේනි 40 දවසේ තවත් ඔබ මේ ලෝකේ දෙයක් බදා ගන්න අවුරුදු පාස් කාලයක් නෙමෙයි. උන්වහන්සේ දුක් විඳීම මරණය උත්ථානය ගැනයි කතා කරන්නේ මගේ ආදර ප්‍රේමන්තේනි. එතකොට එතනදී අත හරින දෙයක්. ස්වාමින් වහන්සේ ජෝසප්ගේ වචනවල එයාලට අතහරින දෙයක් ගැන කතා කරන්නේ. මගේ ආදර ප්‍රේමන්තේනි දිග කතාව කෙටියෙන් කියනවා නම් සහෝදරයෝ පාලු කරේ නැද්දි තාත්තා කියනවා ජෝසප්ට කෑම අරගෙන යන්න කියලා. හරියට මේ ගෙන්දගම් පොල්ලවේ ඔබගේ මගේ ආත්මය පෝෂණය කරන්න තාත්තා පුතාට කෑම අරගෙන යන්න කිව්ව ජේසුට කෑම අරගෙන එන්න කිව්වා නෙමෙයි. කෑමක් වෙන්න කිව්වා. ගවරුවක ඉපදිලා ජීවනදායක භෝජනය උන්වහන්සේ වුණා. උන්වහන්සේ ආවේ කෑමක් වෙන්න, කෑම දෙන්න. එහෙම එනකොට ජෝසප්ට මොකද කරන්නේ? සහෝදරයෝ එයාව මරනවා. මරනවම කියන්නේ මරන්නම යනවා. ජේසුට කරත් ඒ දෙයමයි. මගේ ආදර ප්‍රේමන්තේනි මේ කතන්දර දිගාරින් මොනවද? ඊට පස්සේ ජෝසප් වලකට දාලා ලිඳකට දාලා මිස්රයට විකුණනවා. මිස්රයට විකුණලා ජේ කියන්නේ එයාලා ජෝසප්ව අහක දානවා. ජෝසප්ව වහලෙක් කරනවා, විසි කරනවා මගේ ප්‍රේමන්තේනි. එයාගේ ඇඳුම ගලවලා තාත්තා ආදරෙන් මහපු ඇඳුම ගලවලා සතෙක් මරලා ඒකේ ලේ ගාලා තාත්තට පෙන්නනවා. ජෝසප් මරණයෙන් ගලවන්න එක්තරා විදියකට ඒ සතාව මරලා ජෝසප්ගේ ලේ නෙමෙයි තියෙන්නේ, ඒ සතාගේ ලේ තියෙන්නේ, බැටළුවෙක්ගේ ලේ තියෙන්නේ. හරියට ජේසු මැරිලා ඒ ලේ වලින් ඔබට මට අභය දානය කළා වගේ. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. මගේ ආදර ප්‍රේමන්තේනි මේ කතාව යන්නේ කොහෙටද? ඒ විසි කරපු ජෝසප්ව ස්වාමින් වහන්සේ ඇහිඳ ගන්නවා. ඇත්තටම මිනිස්සු විසි කරනවා කියලා කියන්නේ මිනිස්සු ජේසුට කරේ ජේසුව විසි කරා. මිනිස්සු විසි කරන දේ ඇත්තටම ස්වාමින් වහන්සේ අල්ල ගන්නවා. ස්වාමින් වහන්සේ ඇහිඳ ගන්නවා. උන්වහන්සේ ඇහිඳගෙන උන්වහන්සේගේ දේ කරනවා. ඔබගේ මගේ ජීවිතයේ ඔබ මම අයිති කරගෙන ගොඩගා ගහගෙන ඉන්න තැන නෙමෙයි. ඔබගේ මගේ ජීවිතයේ විසි වෙච්ච තැන. සමහර වෙලාවට ඔබවත් විසි කරලා ඔබ කන්ඩෙම් කරලා අද උන්වහන්සේ වචනේ කතා කළා කියනවා. සුවිශේෂයේ ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ගෘහ නිල්මේ 42 වෙනි වගන්තිය. ගෘහ ශිල්පීන් කියන්න ගෘහ ශිල්පීන් ඉවතුළු ගලම ඉවතුළු ගලම කොනේ ප්‍රධාන ගල වී ඇත. කොනේ ප්‍රධාන ගල වී ඇත. මේ සමිඳුන්ගේ ක්‍රියාවකි. මේ සමිඳුන්ගේ ක්‍රියාවකි. අපේ ඇස් හමුවෙහි අපගේ ඇස් හමුයෙහි ඒ විශ්මය ජනකය. ඒ විශ්මය ජනකය. අපේ දෙවියන් වහන්සේ
විසි කරපු දේ ඇහිඳ ගන්න ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඒක ලෝකයේ ප්‍රඥාව ඉස්සරහා ඒකයි අපි 1 කොරින්ති 3 වෙනි පරිච්ඡේදයේ දකින්නේ මගේ ආදර ප්‍රේමවන්තයනි ලෝකයේ ප්‍රඥාව ඉස්සරහා ස්වාමීන් වහන්සේගේ ප්‍රඥාව වෙන්නම දෙයක්. 3 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි වගන්තියේ කිසිවෙක් තමාම රවටා නොගනිත්වා ඔබ අතර යමෙක් තමා ප්‍රඥාවන්තයයි සිතන්නේ නම් ඔහු නියම ප්‍රඥාවන්තයෙකු වන පිණිස ලෝක මිම්ම අනුව ඔහු මෝඩයෙක් වේවා. මන්ද මේ ලෝකේ ප්‍රඥාව දෙවන් වහන්සේගේ ඉදිරියේ මෝඩකමකි. උන්වහන්සේගේ ප්‍රඥාවන්තයන් ඔවුන්ගේම උපාය වලින් අසු කරගන්න අසේකයි ලියා ඇත. මගේ ආදර ප්‍රේමවන්තයනි. ලෝකයේ වටිනාකම උන්වහන්සේට අදාළ නැහැ. ලෝකයේ තත්වය තානාන්තරය උන්වහන්සේට අදාළ නැහැ. ඔබව ලෝකෙන් විසිවෙද්දී ඔබටම ඔබව නොවටින තැනකට වැටෙද්දී ස්වාමීන් වහන්සේ ඇහිඳ ගන්න තෑබරකමක් තියෙනවා. ඒ බින්දුවට ස්වාමීන් වහන්සේ අගයක් දෙනවා. උන්වහන්සේගේ අතට ගන්න ලෝකයේ විසි කරද්දී උන්වහන්සේ ලෝකයේ තියාගෙන මෙහෙ තියාගෙන කාගේ සුරතලෙක්ට වැඩක් නැහැ උන්වහන්සේට. ලෝකයේ හුරතල් වෙන චරිත වලින් වැඩක් නැහැ. ලෝකයේ නන්නත්තර වෙලා ලෝකයේ ප්‍රසිද්ධිය නෙමෙයි ලෝකයෙන් අයින් කරලා ලෝකයට බෝල්ටනයක් වෙලා ලෝකයට වදයක් වෙලා ලෝකයට කරදරයක් වෙච්ච චරිත ස්වාමීන් වහන්සේ දයාබර වැහිඳ ගන්නවා. මගේ ආදර ප්‍රේමවන්තයනි ඒක මහිමයක්. ඒක ස්වාමීන් වහන්සේගේ සුන්දර දෙයක්. ඔබගේ මගේ ජීවිතය රොඩ්ඩක් වෙන තැන. ඔබගේ මගේ ජීවිතයේ පොඩ්ඩක් වෙන තැන. පොඩ්ඩ උන්වහන්සේ දයාබරව දරා ගන්නවා. ඒක ලස්සන උදාහරණේ පාවුලුතුමා. සාවුලු කියලා කියන්නේ ඒක අර්ථයක්. සාවුලු තමයි පාවුලු වෙන්නේ අස්සයාගෙන් වැටිලා පව් කරලා මිනිස්සුන්ව මරලා නන්නත්තර වෙලා ඒ බින්දුවේදී ස්වාමීන් වහන්සේ ඒ සාවුලුව පාවුලු කරනවා. පාවුලු කියන්නේ මගේ ප්‍රේමවන්තයනි පෝල් කියන්නේ ටයිනි කියන්නේ චෝටි. අර සත්තන්ත රෝමේ සිටිසන්ෂිප් එක තිබුණු තෙරුණාද කියන එක ග්‍රීක භාෂාව හසරපු ගමාලියල්ගේ ගෝලයෙක් වෙච්ච පරිසිවර සාවුල්ව නන්නත්තර කරලා ඒ ප්‍රඥාව බින්දුවට දාලා ස්වාමීන් වහන්සේ අහිඳ ගන්නවා. ජෝසෆ්ව රිදී කාසි 20කට විකුණනවා. ජේසුව වික්කේ රිදී කාසි 30කට. ඒ වහලෙක් වගේ විකුණපු ජෝසෆ්ව ඒ බින්දුවෙන් ස්වාමීන් වහන්සේ ගොඩ ගන්න විදිහක් තියෙනවා. මගේ ආදර ප්‍රේමවන්තයනි අද අපි ඇතුළට යන්නේ අපේ ජීවිතයේ ප්‍රතික්ෂේපයක් එක්ක. අපේ ජීවිතයේ නන්නත්තර වෙච්ච තැනත් එක්ක. ස්වාමීන් වහන්සේ ඔබ මාව ඇහිඳ ගන්නවා. මගේ ආදර ප්‍රේමවන්තයනි ඔබව මාව ඇහිඳ ගත්තයින් පස්සේ ඔබට මට ස්වාමින් වහන්සේ වටිනාකමක් දුන්නයින් පස්සේ ඔබ මම හැමෝම ඇවිල්ලා තියන්නේ රොඩ්ඩක් වගේ තැනකින්. ඒක තමයි ඇත්ත. හැබැයි අපේ තියෙන මගේ වචන සමාන වෙන කුපාඩිකම මම ඊළඟ හොඳ වචනයක් නෑ ඒකට. එහෙම තමයි කියන්න ඕනේ. අසික්කිතකම ජරා ගතිය තමයි පොඩ්ඩක් අඬුබඬු සෙට් වෙලා එනකොට පොඩ්ඩක් හරි බැහි ගයිලා එනකොට අපි ලෝඩ් බයිරන්ලා වෙනවා. ඊට පස්සේ ඉතින් අර උන්වහන්සේගේ දුන්නු දේ මගේ කරගෙන IRC පාට් දාන උන්වහන්සේට. උන්වහන්සේ අද කතා කරන්නේ ඒ අයිතිය ගැන. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. බලන්න අද සුවිශේෂය කියවගෙන යන්න පුතේ කියවගෙන යන්න. 32 වෙනි වගන්තිය. ජේසුස් වහන්සේ නැවතත් කතා කොට මෙසේ වදාළසේක. මේ උපමාවත් අසන්න. එක් වතු හිමියෙක් මිදිවත්තක් වවා ඒ වටා වැට බැඳ එහි මිදි යන්ත්‍රයකට වලක් කැන මුර අට්ටාලයක් ඉදිකොට ඒ ගොවීන්ට අඳේට දී පිටරට ගියේය. අස්වැන්න කාලේ ලං වූ කල පළදාවෙන් තම කොටස ගන්නා පිණිස ඔහු තම දාසයන් ගොවීන් වෙත යැවීය. මගේ ආදර ප්‍රේමවන්තයනි ඔබට මේ ලෝකේ අයිති මොනවද? උங்களுடைய උරුමය என்ன? ඔබට ඇත්තම අයිති මොනවද? එක දෙයක් කියන්න.
සියලුම දේවල් කිසිම දෙයක් ඔබ ලබාගත්ත දෙයක් නෙමෙයි. ඔබට දුන්නු දෙයක්. මතක තියාගන්න අන්දේට දුන්නේ. දුන්නු හැම දෙයක් ගැනම ඔබ ස්වාමීන් වහන්සේට වග කියන්නට ඕනේ. We are accountable. හැම ගන්න හුස්මක් ගානෙම අපි දෙවියන් වහන්සේට ණය ගැති. අයි ඔක්සිජන් වලට ගෙවුවද? 120ක් ඔබ ඔක්සිජන් ආශ්වාස කියන ප්‍රාශ්වාස කරද්දී ඒ 20 ඔබගේ සිස්ටම් එකට යනවා. පෙනහැලි වලින් ලේවලට සම්බන්ධ කරලා හදවතින් පම්ප කරලා ඒ ශක්තියෙන් තමයි ඔබ ඉන්නේ. මගේ ආදර ප්‍රේමවන්තයනි. ඒ නිසා ඒක සල්ලි වලට ගන්න උනා. ඒක මිනිස්සෙක් කතා කරලා කියනවා ඉතාලියේ ඒක එයාගේ ආටිෆිෂලි කොරෝනා හැදුනයින් පස්සේ ශ්වසන පද්ධතිය දුර්වල වුණාම ඔක්සිජන් වලට ගෙවන්න උනා මිලියන ගාණක් මැෂින් එකට. ඒ කියන්නේ එතකොට තමයි ඇස්සරුනේ මම මෙච්චර කල් හුස්ම ගත්තේ නිකන් නේද කියලා. මගේ ආදර ප්‍රේමවන්තයනි අපි කොච්චර ණය ගැතිද? අපිට අමතකයි. අපිට අමතකයි මේක ස්වාමීන් වහන්සේ දුන්නා කියලා. මගේ ආදර ප්‍රේමවන්තයනි මේ අතේ ඇඟිලි 10 වැඩ කරන්නේ උන්වහන්සේගේ කරුණාවෙන් නෙමෙයිද? අද ඔබ මම මෙතන ඉන්නේ උන්වහන්සේගේ කරුණාවෙන් නෙමෙයිද? කොරෝනා හැදිලා මැරෙන්න තිබුණ නැද්ද? ඇයි අපි සුපර්මෑන්ද? ඉමුන් සිස්ටම් එක හොඳයිද? අපිට නම් අද නැද්ද? ඇයි වැක්සින් එකෙන්ද බේරලා ඉන්නේ? මගේ ආදර ප්‍රේමවන්තයනි උන්වහන්සේ අත ගත්තොත් ඔබට මොනවද වෙන්නේ? බඩේදිම මොංගල් වෙන්න තිබුණ නැද්ද මගේ ප්‍රේමවන්තනි අපි? අබ්බගාත වෙන්න තිබුණ නැද්ද? නමුත් උන්වහන්සේ එතකොට මේක මම මෙහෙමයි උන්වහන්සේ මට ආදරෙයි අරයට ආදරේ නැහැ කියලා පුරාජේරුවක් නෙමෙයි. වැඩියෙන් දීපු කෙනාගෙන් වැඩියෙන් බලාපොරොත්තු වෙනවා. ඔබට දීපු හැම දෙයක් ගැනම ඔබ වග කියන්නට ඕනේ. නිකන් සෙල්ලම් කරලා යන්න හදන්න එපා. තේරුණාද කියන එක? ඒකයි අන්දේට දුන්නේ නැවත උන්වහන්සේට දෙන්න. ඒක කියද්දි සෙට් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ගොයන් කපන ගොවීන්ව සෙට් වෙන්නේ නැහැ. positive thinking prosperity gospel හරි යනවා පළදරනවා ෂෝක් අන්න miracle praise the lord මරු කියන තැන් මරු. හැබැයි අයිතිය ඉල්ලන දේ පිහි අරගෙන ඊසාක්ට අනින්න කියන වචන දෙමුවත් කඩුවක් වගේ සිතේ සිතුවිලි අරමුණු විමසන වචන ජෝසප් කතා කරද්දී අයියලට නන්නත්තර වුණා එපා වුණා අපිරියා වුණා. ජේසු කතා කරද්දී බහ කඳුරු වගේ වුණා අයට. මගේ ආදර ප්‍රේමවන්තනි අද උන්වහන්සේ ඔබ ගාවට එවන්නේ දිවසිවර වචනය ජේසුගේ වචනය මතක තියාගන්න. අපි හැම දෙයක්ම මගේ අයිතිය ස්වාමීන් වහන්සේට දෙන්න ඕනේ. වැඩේ තියෙන්නේ මොකක්ද? උන්වහන්සේ දීපු දේ ආබ්‍රහම්ට උනා වගේ උන්වහන්සේට දීපු තෑග්ග ඒ පොරොන්දුව මම දීපු කෙනාට වඩා ලොකු කරගන්නවා. උන්වහන්සේව දැනෙන්නේ නැති නිසා, බදාගත්තම තේරෙන්නේ නැති නිසා, හාද්දක් දුන්නම කම්බුල දැනෙන්නේ නැති නිසා, ඒ අත අල්ලගෙන ඉන්නවා කියලා තේරෙන්නේ නැති නිසා මට පේන තැනක මම ජීවිතේ රැඳෙනවා. අද වචනේ කතා කරලා කියනවා හැම දෙයක්ම උන්වහන්සේ මිදිවත්තේ වැට ලෑස්ති කරා එකෙන් ආරක්ෂා වෙනවා. මුරට්ටාලයක් ලෑස්ති කරා ඈතින් එන දේ පේනවා. උන්වහන්සේ මිදි යන්ත්‍රණයක් දැම්මා ඒක සඵල වෙන්න පළදරන තැනකට ඒක ජීවිතේ පළදරන තැනකට උන්වහන්සේ ඔබව ගත්තා. හැබැයි දැන් උන්වහන්සේ ඔබගෙන් අයිතිය ඉල්ලනවා. ඒ අයිතිය දෙන තැන මොකක්ද වෙන්නේ? එයාලා මොකද කරන්නේ මගේ ප්‍රේමවන්තයනි? අස්වැන්න කාපන කාලේ ලං වූ කල පළදාවෙන් තම කොටස ගන්නා පිණිස ඔහු තම දාසයන් ගොවීන් වෙත යවීය. එවිට ගොවිහු කියන්නේ එවිට ගොවීහු ඔහුගේ දාසයන් අල්ලා එකෙකුට තැලූහ, එකෙකු මැරුහ, තව කෙනෙකුට ගල් ගැසූහ. මගේ ආදර ප්‍රේමවන්තයනි ජීවිතේ උන්වහන්සේ සිද්ධිය වෙනවා අයිතිය ගන්න.
සමහර වෙලාවට මම කතා කරන විදිහට අධ්‍යාත්මික ටොකු ඇනෙනවා. ඔබ මම අයිති කාටද කියන එක මතක් කරන්න. ස්වාමින් වහන්සේ වචන සිද්ධි හරහා ඔබට මතක් කරනවා ඔබ අයිති මටයි. ඔබට කිසි කෙනෙක්ට අයිති වෙන්නත් බෑ, අයිති කරගන්නත් බෑ. ඔබව අයිති මටයි කියන එක. වඳින්න ගිය දේවාලම හිසේ කඩාගෙන වැටෙද්දී දෙයියෝ කරගත්ත අයවම නන්නත්තර ඔබව කරද්දී ඔබව ඔබට මට අවදි වෙනවා මම කාගේද කියලා. මගේ ආදර පෙම්වන්තයනි, ඒවට අපි කැමති නෑ. ඒවා අපි අයින් කරනවා. ඒ වචන අහක් කරනවා. අහක් කරලා මම මගේ ජීවිත ඒ කියන්නේ ඒවා පැත්තක තියලා මට ඕන සුඛිත මුදිත තැන්වල මම ප්‍රාතිහාර්ය හොයාගෙන මම ජීවිතේ තවත් ගොඩ ගහ ගන්න තැනක පෙරේත කමක අතරමං වෙනවා. ප්‍රේරිත කමට පයින් ගහලා. මගේ ආදර පෙම්වන්තයනි, මක්තුමාගේ 10 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි වගන්තිය. මක්තුමාගේ 10:17 ස්වාමීන් වහන්සේ කතා කරන වචන බලන්න. උන්වහන්සේ ගාවට එනවා ධනවත් තරුණයෙක්, පෝසත් තරුණයෙක්. උන්වහන්සේ මග බැස ගමන් ගනිති එක් මිනිසෙක් දිවවුත් උන්වහන්සේ ඉදිරියේ දනින් වැටි යහපත් ගුරු දේනි සදාතන ජීවිතය උරුමය කරගන්නා පිණිස මා කුමක් කළ යුතුදයි පැවසිය. ජේසු එයාට කතා කළ කියන වචන බලන්න. ඔක්කොම දසපනත ඉෂ්ට කරන්න ඔක්කොම හරි. සාමාන්‍ය ජීවිතේ උන්වහන්සේ කතා කළා කියනවා 21 ජේසුස් වහන්සේ කියන්නේ ජේසුස් වහන්සේ ඔහු දෙස බලා ඔහු කෙරෙහි මෙත්සිත වඩා ඔබට එක අඩුපාඩුවක් ඇත. ඔබට එක අඩුපාඩුවක් ඇත. යන්න ඔබ සතු සියල්ල විකුණන්න. විකුණා දිලිඳුන්ට දෙන්න. ස්වර්ගයේ ඔබට සම්පත් ඇතිවන්නේ. එන්න මා අනුගාමී වන්නේයි. ඔහුට වදාළසේක. මගේ ආදර පෙම්වන්තනි, ජේසුට ඕනේ ඔබව. ඔබගේ පළතුරු මල් දක්ෂතාවයන් නෙමෙයි, උන්වහන්සේට ඕනේ ඔබව. ඒක තමයි එක අඩුව. ඒ ඔබව උන්වහන්සේ ඉල්ලන්නේ වෙන කාවත් නෙමෙයි. ඒ නිසා 10න් කොටස දීලා සතුටු වෙන්න බලන්න එපා. තේරුණාද කියන එක? කටේට පඳුරු ටික දාලා හරි අම්මෝ තේරුණාද කියන එක? අර කළ යුතු දේ කරලා යුතුයකම් ටික කරලා අත හොදගෙන පිලාත් කමක් අපිට බෑ. උනාස කියන මානු වෙන්න. ඔබව අයිති මටයි. ඒ කියන්නේ අපි එකට කියනවා හින්නි කියලා. ආබ්‍රහම්ට කතා කරාම ආබ්‍රහම් කිව්වා ස්වාමිනී මම මෙහි. ඔබගේ එක පුතා මට දෙන්න. හරි ස්වාමිනී මම දෙන්නම්. මම මෙහිය. හින්නි කියන්නේ ඒකයි ග්‍රීක භාෂාවෙන්. Are you ever ready? Do you have that energy? Energizer to be ever ready? Battery නෙමෙයි. ස්වාමීන් වහන්සේ අහනවා. නැස කියන ඕන දෙයක් කරන්න ඔබ ලෑස්තිද? මගේ ආදර පෙම්වන්තයනි, අපි අපේ ෂෙඩියුල් එක තියාගෙන අපේ ප්ලෑන් එක තියාගෙන මගේ සිහිනය තියාගෙන උන්වහන්සේගේ සිහිනයට ෂේප් එකේ සපෝට් එකක් දෙනවා. හරි සන්තෝසයි. ඒක ප්‍රේරිතකම නෙමෙයි, පෙරේතකම. උන්වහන්සේ අද කතා කළා කියනවා මට ඕනේ ඔබගේ අයිතිය. ඒකයි උන්වහන්සේ අවසානයේ අද සුවිශේෂ කතා කළ සමාවෙන්න. අද කතා කරගෙන ආවේ ධනවත් පොසත් තරුණයාගේ සිද්ධිය. ඒත් ඔහු ඒ කීම නිසා කියන්නේ. මලානික වී දුම්නසින් පිරි. එතනින් නික්ම ගියේය. එසේ කළේ ඔහුට වස්තු සම්භාරයක් තිබුණු බැවිනි. හොඳ මිනිස්සෙක්. දසපනත ඉෂ්ට කරපු මිනිස්සෙක්. හරි ඔක්කොම කරා. හැබැයි ජේසු වෙනුවෙන් අතාරින්න බෑ. ජේසු වෙනුවෙන් ඒක මගේ ප්‍රේමවන්තනේ මේ කතා කරන්නේ ඔබ හැම දෙයක්ම දාලා යන එකක් නෙමෙයි. ඔබ අතාරින්න ඔබගේ කැමැත්ත. ඒ මල්ලියට ගිහිල්ලා ඔබ ස්වාමි පුරුෂයෙක් විදියට ඔබ කැමති විදිය, ඔබගේ බිරිඳ විදියට ඔබ ආස විදිය, ඔබ අදුවෙක් පුතෙක් විදියට ඔබ කැමති තැන
ඒක මම අතාරිනවා ජේසුගේ කැමැත්ත කරන්න. මගේ ආදර ප්‍රේමන්තයනි, අපි හැමෝටම ආස රාමු තියෙනවා. අපි හැමෝටම ආස සීන තියෙනවා. ස්වාමීන් වහන්සේ කියනවා ලැස්තිද ඒක අතාරින්න? අද උන්වහන්සේ ඒකයි කියන්නේ අද සුවිශේෂයේ ඒ අඳ ගොවියන්ට උන්වහන්සේ කතා කරන වචන අපි නැවත අයිති කර ගන්නවා. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ඊළඟ වන්ති ගන්න පුතේ. ඊළඟ වන්ති ගන්න. යලිත් ඔහු මුලින් යවූ අයට වඩා දාසයන් වැඩි ගණනක් යවීය. ඒ ගොවියෝ ඔවුන්ටත් පෙරසේම කළහ. අන්තිමට ඔහු කියන්න අන්තිමට ඔහු මගේ පුතණුවන්ට ඔවුන් ගෞරව කරනු ඇතැයි කියා ඔවුන් ගෞරව කරනු ඇතැයි කියා සිය පුත්‍රයා ඔවුන් වෙත යවීය. සිය පුත්‍රයා ඔවුන් වෙත යවීය. මගේ ආදර ප්‍රේමන්තයනි, ජේසු මේ ලෝකෙට ආවේ අයිතිය ගන්න. ඔබට දෙන්න නෙමෙයි, ගන්න. ඉර අපි ඈත ඉනම් බලද්දී ලස්සනයි. ඒක හරි ලස්සනයි. ඉර ඒ කියන්නේ ගොම්මනේ. ඒ කියන්නේ ඉර බැහැගෙන යනකොට අලුය මේ ගොම්මනේ ලස්සනයි. රාසිගේ අවුව ලස්සනයි. හැබැයි ඒ ඉරම තමයි මුදුන වෙද්දි නන්නත්තර වෙන්නේ ඔබ මාව. ඇයි සමකයට ළඟ රටක් වෙච්චාම ඉර අංශක 90ට වෙද්දී අපිට ළඟයි. ළඟ වුණාම පිච්චෙනවා, අලු වෙනවා මගේ ප්‍රමාන්තේ. ජේසු ගාවට ඈත ඉඳන් සුදු ජේසු, මගේ ජේසු, ආදර ජේසු, මං ආදරේ ජේසු. අනේ හරි ෂෝක්. හැබැයි ළඟට යන්න ඔබව පිච්චෙනවා. ඔබව නැති වෙලා ස්වාමින් වහන්සේ ඇති වෙනවා. ඒකයි ජුවම් 3:30 උන්වහන්සේ කතා කළා කියන්නේ. ජුවම් 3:30 උන්වහන්සේ පැහැදිලිවම කතා කරන වචනේ බලන්න. ශ්‍රාවක ජුවම් තුමා කතා කරනවා මේ අයිතිය ගැන. උන්වහන්සේගේ නැගීමක් කියන්නේ. උන්වහන්සේගේ නැගීම මාගේ බැසීමත් සිදු විය යුතුය. මගේ ආදර ප්‍රේමන්තනේ, ඔබගේ දේ නෙමෙයි. ඔබගේ දේ නැති වෙලා උන්වහන්සේගේ දේ ඇති වෙන්නට ඕනේ. ගලාති උන්වහන්සේ 2:20 කතා කරන වචන බලන්න. ගලාති 2:20 දුක් විඳීම, මරණය, උත්ථානය කියන එකේ තේරුම උන්වහන්සේගේ කුරුසිය දිහා බලාගෙන අනේ පව් ජේසු පව් කියන එක නෙමෙයි. ඒක ඔබගේ ජීවිතයේ වේදනාව, ඔබගේ ජීවිතයේ මැරෙන්න දෙයක් තියෙනවා. තමකම නසන්න තැනක් තියෙනවා. ඔබගේ ස්වාමීන් වහන්සේගේ ඈතර වීමට අයිති වෙන්න. ගලාති 2:20 බලන්න. මම ක්‍රිස්තුස් වහන්සේ සමග කුරුසේ ඇන ගැසුණු ලැබ සිටිමි. කුරුසියෙහි ඇන ගැසුණු ලැබ සිටිමි. ඉතින් දැන් ජීවත් වන්නේ මා නොවේ. ක්‍රිස්තුස් වහන්සේ මා තුල ජීවත් වනසේක. මගේ ආදර ප්‍රේමන්තනි, ජේසු මගේ ගාව ඉන්නේ. මායි ජේසු එක්කෙනෙක් වෙන අයිතිය. ඒක කරන්න බෑ ඔබ මේ ලෝකේ කිසිම දෙයකට පෙරේත වෙලා. ඔබ මේ ලෝකේ යම් කිසි දෙයකට ජේසුට වඩා ආදරෙයි නම්, ආස නම්, ඒක නරක දෙයක් වෙන්න පුළුවන්. ඒක හොඳ දෙයක් වෙන්න පුළුවන්. ඒක ලස්සන දෙයක් වෙන්න පුළුවන්. සුද්ධ දෙයක් වෙන්නත් පුළුවන්. හැබැයි ඒක කරන්න බෑ. මගේ ආදර ප්‍රේමන්තයනි, අපි ජීවිතයේ පියවරෙන් පියවර අපේ ආසාව අතාරින ගමනක අපි ඉන්නේ. හැබැයි ඒක ඇත්තටම ලස්සන දෙයක්. ඒ අතාරින හැම වෙලාවෙම ඔබට අයිති වෙන්නේ උන්වහන්සේව. ඒ කියන්නේ ඔබට අයිති වෙන්නේ උන්වහන්සේව. ඒ කියන්නේ එතනදී එයාලට අන්දයට දුන්නු ගොවියන්ගේ ප්‍රශ්නය මොකක්ද? අන්දයට දුන්නු කොන්ට්‍රැක්ට් එකක් තියෙනවා, ඩීල් එකක් තියෙනවා. ඒ කියන්නේ අන්දේ දෙන්න ඕනේ කියලා කොන්ට්‍රැක්ට් එක. ඒකයි ගොල්ලෝ අමතක කරනවා. දේවල් ලැබෙද්දී අර දුන්නු කෙනාව අමතකයි. අපේ ජීවිතේ ඩීල් එක අන්දයක් නෙමෙයි. පුතේ ඔබ මගේ විතරයි. මම ඔබේ. වෙන තැනක් නැහැ. එතකොට ජීවිතේ හැම දෙයක්ම උන්වහන්සේගේ අතින් මම ගන්නෙ, උන්වහන්සේට දෙන්නේ. ස්වාමීන් වහන්සේ දුන්නා, ස්වාමීන් වහන්සේ ගත්තා, එච්චරයි.
දෙන වෙලාවේ ආමේන් thank you Jesus ගන්න වෙලාවේ තමයි පුප්පකන ගස්සකන ජේසුවත් අතාරලා තෙරුණාද කියන එක. ස්වාමින් වහන්සේගේ අතින් අපි වාසනාව සතුට ගන්නවා නම් ස්වාමීන් වහන්සේගේ අතින් ඇයි අපිට වේදනාව ගන්න බැරි? මගේ ආදරපෙමන ජෝබ් කතා කරන්නේ එහෙමයි. එනිසා ඔබගේ ජීවිතයේ රිදෙන වෙලාවේ මතක තියාගන්න උන්වහන්සේ ඔබගේ අයිතිය අරගෙන උන්වහන්සේ ඔබ ඒ රිදෙන වේදනාව ඇතුළට උන්වහන්සේ එනවා. එනිසා ඔබට දේවල් ලැබෙද්දී, සඵල වෙද්දී, සරු වෙද්දී, සාර්ථක වෙද්දී ඩීල් එක මතක තියාගන්න. ඔබ අයිතිය උන්වහන්සේට. ඔබ ආදරය කරන එක්කෙනා අයිතිය උන්වහන්සේට. මේක මතක් කරගන්න කාලයක් ඉන්නේ. මගේ ආදර ප්‍රියමන්තනි මේක අමතක වෙද්දී ඒ දයාබර ආදරය ඔබට මතක් කරනවා. චූටි චූටි රිදීම් එක්ක ප්‍රතික්ෂේපයන් එක්ක මතක් කරනවා. ඒ පී අතකට අරන ගිහිල්ලා මොරියාවලට ගිහිල්ලා අනින්න කියලා ඔබ අසරණ කරලා මතක් කරනවා. මගේ ආදර ප්‍රියමන්තනි අපේ ජීවිතේ පෙරේතකමයි ප්‍රේරිතකමයි අතර තියෙන්නේ තින් ලයින් එකක්. තින් ලයින් එකක්. එනිසා ඔය පෙරේතකම ආව ගමම්ම ප්‍රේරිතකම නැති වෙනවා. ප්‍රේරිතයා කියන්නේ යවනු ලබන කෙනෙක්. යවන තැනකට යන්න අතාරින්න ඕන දෙයක් කරන්න ජේසු වෙනුවෙන් හින්නි කියලා කියන I'm ready Lord. මගේ ආදර ප්‍රේමන්තයනි ඒ තැනට ලෑස්ති වුණාම ඔබ කොච්චර නිදහස්ද? I am ready, ever ready. හින්නේ මගේ ජීවිතේ මේක අමතක වෙන්නේ නැති සිද්ධියක් සහ වචනයක්. මගේ තාත්තා මරණ මංචකේ නැද්දි අන්තිම හුස්ම හෙලන ඒ දවස් 3ක් තාත්තා අමාරුවෙන් හිටිය වෙලාවේ මම තාත්තගේ පාපොච්චාරණය අහලා තාත්තා අමාරුවෙන් දුක් විඳිනවා ගොඩාක් වේදනාවෙන් හිටියේ. මට මතකයි ජුසෙතුමාගේ පල්ලිය මම දේශනා කරනවා ගල්කිස්සේ රත්මලානේ යහපත් මරණයක් ජුසෙතුමා මේ පල්ලිය ඒ සෙන්ට් ජෝසප් චර්ච් එකක් ඒක දේශනා කරද්දී මගේ තාත්තා මරණය අභියස දැඩි වේදනාවක හිටියා. ඒක කියන්නේ එච්චර අමාරුයි මම දන්නවා. අපි කරන්න පුළුවන් ඔක්කොම දේවල් කරා. මම අන්තිමට තාත්තගේ පාපොච්චාරණය අහලා බ්ලෙස් කරලා මං තාත්තට ලං වෙලා ඇහුවා. තාත්තට මේ ලෝකේ අතාරින්න මොනවා හරි තියනවද බැරි දෙයක්? මොකක් හරි දෙයක් තාත්තට ඒක අතාරින්න අමාරු නම් කියන්න. මම යාඥා කරන්නම් කියලා. තාත්තා අමාරුවෙන් මේ වැන් අමාරුවෙන් ඒ වේදනාව අස්සේ එයාගේ තිබුණ පෞරුෂයක් මගේ ප්‍රමාන්තනේ. තාත්තා කියන තැන හරි පැහැදිලි ඇහැකින් මගේ දිහා බලලා කිව්වා. පුතේ ever ready. මගේ ආදර ප්‍රමාන්තනේ are you ready? ජේසු නිසා ඔබට මොනවද අතාරින්න බැරි? මගේ ආදර ප්‍රමාන්තයනි එනිසා ඒ අඳේ මතක් කරන්නයි ස්වාමීන් වහන්සේ ඇවිල්ලා ඉන්නේ. ඒක උන්වහන්සේ ලුක්තමාගේ 12 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ 49 වෙනි වගන්තිය අපිට කතා කරලා කියන්නේ. උන්වහන්සේ කතා කරලා කියනවා මම ලෝකය ගිනිලන්න ආවෙමි. ඒ ගින්න දැනටම ඇවිලී තිබේ නම් කොප්පබන හොඳට මට එක්තරා බෞතිස්ම ස්ථාපනයක් ලබන්නට තිබේ. එය ඉටුවනතුරු මම දැඩි සිත් වේදනාවෙන් පසු වෙමි. පොළවේ සාමය දෙන පිණිස ආවෙමි. ඔබ සිතන්නවද? එසේ නොවේ. මා ආවේ බේත ඇති කරන පිණිසයි මම ඔබට කියමි. මෙවක් පටන් එක ගෙදරක වසන 5 දෙනෙකු දෙදෙනෙකුට විරුද්ධවද තිදෙනෙකුට විරුද්ධවද දෙදෙනෙක් බේදවන්නෝය. පියා පුතාටත් පුතා පියාටත් මව දුවටත් දුව මවටත් නැන්දම්මා ලේලිටත් ඒකයිනේ. ඒක බයිබලයේ සත්‍යාර්ථය නැන්දම්මා ලේලි. ඒක නෙමෙයි මේ කියන්නේ. තේරෙනවද? නැන්දම්මා ලේලිටත් ලේලිය නැන්දම්මාටත් විරුද්ධව බේදවන්නෝය. ඒ කියන්නේ මොකක්ද? මේ ලෝකේ හොරතල් වෙන්න බෑ. කියන්න තියෙන දේ කියන්න වෙනවා. ජෝසප් වගේ උන්වහන්සේගේ වචනය තුල අයිතිය දෙන්න වෙනවා.
පැහැදිලිවම ඒ වචනය තේවා මගේ හදවත පසාරු කරා වගේ ජේසුත් එක්ක ගැඹුරට යද්දී රිදෙයි මගේ ප්‍රේමවන්තයනේ. මතක තියාගන්න මේ හැම දෙයක් ඇතුළෙම ලස්සන දෙයක්. ලෝකේ කතා කරන සුඛිත මුදිත ශෝක් ෂැෆෑන් සුන්දර දෙයට ඒවට වඩා මගේ ආදර ප්‍රේමවන්තනේ වේදනාව ඇස්සේ ලෝකේ පෙරේතකම අතාරිද්දී ඒ ප්‍රේරිතකමක් එක්ක ජේසුව ඔබට ඇහෙනවා. ජේසුව ඔබට දැනෙනවා. ජේසු මගේ ජීවිතයේ එක වෙනවා. මගේ ආදර ප්‍රේමවන්තයනි ඒක එක වුණයින් පස්සේ පිලිප්පි 3 උන්වහන්සේ 7 වෙනි වගන්තිය කතා කළ කියන වචනේ බලන්න. පවුලතුමාගේ ජීවිතේ ඔක්කොම ගැලවිලා ජේසු එක වුණයින් පස්සේ පිලිප්පි 3:7 උන්වහන්සේ කතා කළා කියනවා. කියවගෙන යන්න පුතේ. එහෙත් මට වාසියක්ව තිබූ දේම ක්‍රිස්තුස් වහන්සේ උදෙසා දැන් අවාසියකැයි සිතන්ට පටන් ගතිමේ. එපමණකුත් නොවේ මාගේ ස්වාමින් වන ක්‍රිස්තුස් වහන්සේ හැමෝම කියන්නේ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ දැනගැනීමේ විශේෂතාවය නිසා ඒ සියල්ල අවාසියකැයි ගණන් ගනිමි. උන්වහන්සේ නිසා සියලු දේ මට නැති වී ගියා පමණක් නොව ඒ සියල්ල කියන්න. ඒ සියල්ල කුණු කසලයයි සලකමි. කුණු කසලයයි සලකමි. මගේ කැමැත්ත නම් මගේ කැමැත්ත නම් ක්‍රිස්තුස් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ අත්කර ගැනීමත් අත්කර ගැනීමත් උන්වහන්සේ හා උන්වහන්සේ හා ඒකාබද්ධ වීමත්ය. ඒකාබද්ධ වීමත් මගේ ආදර ප්‍රේමන්තයනි අපි අපේ අයිතිය අතාරිද්දී ජේසුව මට අයිති වෙනවා. උන්වහන්සේ ආදරය කරනවා වගේ කිසිම කෙනෙකුට ඔබට ආදරය කරන්න බෑ. හරි ඔබ මම අපි හැමෝටම සිහින ආසාවන් ගොඩාක් තියෙනවා. හරි අපි ස්වභාවික මිනිස්සු. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ හැම දෙයක්ම අස්සෙන් අත දාලා ජේසුගේ අත අල්ලගන්න. මොකද ඒ අත අල්ලගත්තාම ඔය හැම සීනයක් අස්සෙන්ම ඔබගේ මගේ සැලසුම් ආසාවන් තේරුණාද කියන එක මගේ මාළු ටැංකි තේරුණාද කියන එක ඔය ඔක්කොම අස්සෙන් මම යන්න ඕනේ හිස් සතින් ස්වාමීන් වහන්සේ ගාවට. අන්තිමට ඉතුරු වෙන්නේ උන්වහන්සේ විතරයි. අපි උන්වහන්සේ ගාව ඉඳන් ආවේ උන්වහන්සේ ගාවට යන්න ඕනේ. ඒ නිසා ඔය මරාගන්න ඉඩම තේරුණාද කියන එක මරාගන්න වාහනේ මරාගන්න අතන අරදේ මරාගන්න මේ දේ මගේ ආදර ප්‍රේමන්තනේ අපරාධේ ඔය පෙරේතකම අතාරින්න එකම එක පෙරේතකමක් තියාගන්න විසි කරන ඔබව ඇහිඳ ගන්න දෑබර ආදරය ජේසු ගාව නිසාම ජේසුට විතරක් පෙරේත වෙන්න. ජේසුට විතරක් පෙරේත වෙන්න. උන්වහන්සේට පෙරේත වෙලා බලන්න. උන්වහන්සේගේ වචනයට පෙරේත වෙලා බලන්න. ඒ ආදරයට පෙරේත වෙලා බලන්න. උන්වහන්සේ ඔබව ඒ ගමන ප්‍රේරිත ගමනක පෙරනවා. ජේසුට පෙරේත වෙනකොට අපි ජීවිතේ ප්‍රේරිතෙක් වෙනවා. ස්වාමීන් වහන්සේගේ කැමැත්ත කරන්න අපි ජීවමාන ස්වාමීන් වහන්සේට අප අතරට එන්න කියනවා. ඒ ආදරය තුළ මගේ පෙරේතකම අතහැරලා ජේසුගේ අයිතිය දීලා ජේසුව අයිති කරගෙන ඒ සුන්දර අත්දැකීමකට යන්න අපි උන්වහන්සේට අපි අතරට කැඳවමු. සප්‍රසාද නමස්කාර වන්දනාවට දැස් වෙමු. දනගසන්න සියලු දෙනාම